මතකය දිගේ සිත කියවෙන හෝරාව. සුනිමල් බාලසූරිය ඉදිරිපත් කරයි සක්මන් මළුව. අයිබෝවන් ප්‍රිය මිතුරු මිතුරියනි, අද ඉරිදාවේ රාත්‍රී 7ට ඔබත් මමත් නැවත මුණ ගැහෙනවා අපේ සුපුරුදු සවන සක්මන් මළුවේදී. අද සක්මන් මළුව ටොරොන්ටෝ අවට සිටින අපේ සවන ශ්‍රාවක ශ්‍රාවිකාවයන්ට, අපේ ආදරණීය මිතුරු මිතුරයන්ට නම් මම හිතන්නේ ඊටාම වැදගත් දිනයක් වෙනවා. මොකද ඔබ ඊටාම ගෞරවයෙන් පුද සත්කාර කරන, ඔබ වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන යතිවරයාණන් වහන්සේ නමක් තමයි අද සක්මන් මළුවට අපි බොහොම ගෞරවයෙන් ආරාධනය කොට වැඩමවා සිටින්නේ. ටොරොන්ටෝ මහා විහාරාධිපති, අහංගම ගොවියාපාන ජයසුමනාරාමාධිපති, ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නාහිමිපාණන් වහන්සේ තමයි අද සක්මන් මළුවට වැඩම කොට සිටින්නේ. ඉතින් තවත් අටුවා ටීකා නොමැතිව මම උන්වහන්සේව බොහොම නමස්කාර පූර්වකව පිළිගන්නවා ගෞරවයෙන් සක්මන් මළුවට. අවසරයි අපේ හාමුදුරනේ. තිරුවන් සරණයි මේ සුනිමල් බාලසිරි මහත්මයා. ඒ වගේම මම බොහොම සතුටු වෙනවා මේ මීට මම හිතන්නේ මාස ගණනාවකට කලින් සුනිමල් බාලසිරි මහත්මයා මට ආරාධනා කළේ මේ සක්මන් මළුව වැඩසටහනට පැමිණෙන්න කියලා. ඉතින් පහුගිය කාලේ මාස 7ක් විතර ලංකාව හිටපු නිසා සහභාගී වෙන්න බැරි වුණා. නමුත් මේ ළඟදි මට මතක් කරා. ඒ වගේම වසන්ත ලංකාතිලක මහත්මයාත් ඒක මතක් කළා. ඉතින් ඒ නිසා බොහොම සන්තෝෂයෙන් අද මම මේ කටයුත්තට සහභාගී වෙන්නේ. බොහොම ස්තුතියි. ඒක වතාවක් නෙමෙයි, කීප වතාවක්ම අපි ආරාධනය කළා හාමුදුරුවෝ කිව්ව විදිහටම. ඔබ වහන්සේ එකවරක් මට මතකයි ජපානයට වැඩම කළා හරියට මේ අවදී. ඉතින් කෙසේ හෝ අද අවසානයේ අපි තාම සතුටු වෙනවා. නිහතමානී ආඩම්බරයකුත් අපිට ඇති වෙනවා ඔබ වහන්සේව අද සම්බන්ධ කරගන්න පිළිබඳව. හාමුදුරනේ, අපේ කතාවට ආරම්භයක් ගන්නට මම කැමතියි ඔබ වහන්සේගේ ළමා කාලේ ඉඳලා මේ දක්වා මේ ආපු ජීවන ගමනේ සම්දිස්ථානය වෙන නැතිනම් ඒ ගැන කෙටියෙන් අපිට සඳහනක් කළොත් ආරම්භයක් හැටියට. සුනිමල් මහත්මයා, මම උපන්නේ අහංගම ගොවියාපාන කියන ගමේ 1950 මේ අප්‍රේල් මාසේ 9 වෙනිදා තමයි මම උපන්නේ. එතකොට ඒ පරිසරය මගේ පියාගේ නම මේ ලයිටනිස් ඩි සිල්වා. මේ එතකොට මේ මෑණියන්ගේ නම කරුණාවති හේවා ගජනායක. අපේ පියා මේ පාරම්පරික වෛද්‍යවරයෙක්. ඉතින් ඒ වෛද්‍ය වෘත්තියේ කටයුතු එතුමා කළේ බොහොම මේ සරල විදියට වැඩි හිතට අරගෙන මේ වෘත්තියක් වශයෙන් නෙවි කරේ, සේවයක් වශයෙන් කළේ මම දැක්කේ ඒ කාලේ. ඊට අතිරේකව අපේ පියා මේ වෙන පුංචි ඔය රැකියාවල් කරා, මේ කොන්ත්‍රාත් පොඩි කොන්ත්‍රාත් අරගෙන ඒ කටයුතු කළා. වැඩිපුරම මේ කාලේ යෙදුවේ ඒකට. දැන් ගෙදර කටයුතු හුඟක් මේ හොයා බලාගත්තේ මෑණියෝ. ඉතින් මෑණියන්ගේ රැකවරණේ යටි තමයි අපි හැම විටම වගේ හිටියේ. ඉතින් මට මතකයි අපේ අම්මගේ තිබිච්ච වැදගත්ම ලක්ෂණයක් තමයි කොයි වෙලාවකවත් නිකන් ඉන්නේ. හැමතිස්සෙම වැඩ. අපි දැක්කේ නෑ අම්මා කොයි වෙලාවද නිදාගන්නේ කියලා. අපි අවදි වෙනකොට අම්මා අවදි. ඒතර අපි නිදාගන්නකොටත් අම්මා අවදි. හැමතිස්සෙම මොකක් හරි වැඩකේදීලා ඉන්නේ. ඉතින් ওই වත්තේ මේ අපේ ගෙවත් තිබුණා. ඒ ගෙවත්තට අතිරේකව තිබුණා පොඩි කොරටුවක්. මම හිතන්නේ අකර කාලක විතර කොරටුවක්. ඒ කොරටුවේ හැම જાතියක්ම තිබුණා. ඔය කන බොන දේවල්, ඔය මේ ගෙදරකට අවශ්‍ය කරන මේ ඔය වම්බටු, බණ්ඩක්ක, එතකොට මේ මෑ කරල්, පතු මුරුංගා, තම්පලා, ඔය බතල, මඤ්ඤොක්ක, ඔය ඔක්කොම දේවල් වවන. ඉතින් අපේ අම්මගේ මල්ලි කෙනෙක් හිටියා. එයා ගිහිලා කොරටු කොටනවා, අම්මව වවලා ඒව තමයි අපිට කන්න දුන්නේ ඒ කාලේ. ඒ කාලේ විස බෙහෙත් වර්ග මොනවාක්වත් හම්බුනේ නැහැ. ඉතින් අම්මගේ තිබුණා ලොකු මේ ධෛර්යයක්. ඉතින් ඒ නිසා දරුවෝ 7 දෙනෙක් අම්මා මේ සමාජයට අම්මා තාත්තා දෙන්න මේ බිහි කරා. ඉතින් ඒ හොඳ හැටි සමාජ ජීවත් වෙනවා. ඉතින් කොහොම හරි පුංචි කාලේ වයස අවුරුදු 13 විතර වෙනකොට මට වාසනාව උදා වුණා පැවිදි පැත්තට යොමු වෙන්න. ඉතින් ඒ පැවිදි පැත්තට යොමු වෙන්න එක්තරා හේතුවක් තමයි අපේ පරිසරය සම්පූර්ණ බෞද්ධ පරිසරය.
ගමේ කවුරුවත් මේ වෙනත් ආගමික අංශයකට නොමියුම් වෙච්ච කෙනෙක් නැහැ. ඔක්කොම බෞද්ධ අය. ඒ බෞද්ධ පරිසරයේ අපේ විශේෂයෙන්ම අපේ අම්මා බොහොම ශ්‍රද්ධාවන්තයි. තාත්තා නම් පින්කම් වලට හදිසියෙන් සහභාගී වෙනවා. නිතර නිතර යන සිරිතක් නැහැ. ඉඩක් ඇත්තෙත් නැහැ වැඩි. අපේ අම්මා නිතරම පින්කම් වලට යනවා. හවස බුදුන් වදින්න යනවා අපිත් එක්ක. ඒ නිසා පන්සලත් එක්ක ලොකු සම්බන්ධයක් තිබුණා. ඉතින් අම්මා මේ පන්සලට යන්නේ හැම අවස්ථාවකදී අපිත් යනවා. ඉතින් ඒ නිසා ඔය පන්සලත් එක්ක තිබිච්ච සම්බන්ධයත් බලපෑව පැවිදි වෙන්න. ඉතින් මට මතකයි අපේ තාත්තා මහ පින්කමක් වෙච්ච වෙලාවේදී මඩිය පඤ්ඤාසී මහානායක හඳු වැඩලා හිටියා. මම කල් කිව්වා. ඉතින් උන්වහන්සේ ලෝක පූජිත උත්තමයෙක්. ඉතින් උන්වහන්සේ පෙන්නලා ඒ පිරිස අතරේ උන්වහන්සේ බොහොම කැපී පෙනෙන ස්වරූපයක් තිබුණ බොහොම සංසුන් රූපේ. ඉතින් අපේ තාත්තා මගේ ඔළුවට ගාලා හව පුතේ කැමතිද අර වගේ හාමුදුරුවක් වෙන්න කියලා. ඉතින් මට ඒ වෙලාවේ ඉතින් පොඩි කාලේ ගෙදර දාලා යන්න කැමති නෑනේ. ඉතින් ඒ නිසා එහෙම අදහසක් තිබුණේ නෑ. hina වෙලා නිකන් හිටියා. කොහොම හරි තවත් ඒකට පෙළඹුණා. මගේ වයසෙම හිටියා තව අපේ ඥාති ළමයි. ඉතින් එයාත් ඒ පවුලේ එච්චරමයි හිටියේ. කොහොම හරි එයාත් මට කතා කරේ අයියන් අපි යම් පැවිදි වෙන්න යන් කී කතා කරා. ඉතින් කොහොම හරි මගේ අර තද ආසාවක් ඊට පස්සේ ඇති වුණා පැවිදි වෙන්න. තද ආසාවක් ඇති වෙලා ඉතින් ගෙදර අම්මා වැඩි ඒකට පෙළඹෙුවෙත් නෑ. ගෙදර ඉන්න කාණ්ඩේ වැඩි පෙළඹෙුවෙත් නෑ. සමහරු අකමැතිත් වුණා ටිකක්. අම්මා ටිකක් මේකට කල් දාන සූදානම් වුණා. කොහොම හරි මම පාසල් යන්නේ නැතුව ගෙදර නැවතුණා. ඊට පස්සේ තමයි අම්මා ගිහින් පන්සලට බාර දුන්නේ. ඉතින් පන්සලේ ගිහිල්ලා පොතපත කියව ගන්නවා. ගෙදර දුවගෙන ඇවිල්ලා පාඩම් කරනවා. කොහොම හරි ওই පොත්පත් පාඩම් කරන්නේ ඔක්කොම ගෙදර ඉඳගෙන කරා මුල් කාලේ. ඊට පස්සේ මේ ලංකාවේ මේ ගමේ මේ ලොකු උත්සවයක් තිබුණා. ඒ උත්සවයේ වෙලාවේ මේ මඩිය මහානායක හරුත් වැඩම කළා. ඒ උත්සවය තමයි සීමා සම්මතය. මම හිතන්නේ සුනිල් මහත්තයා දන්නවා ඇති මේ සීමා සම්මතය කියන්නේ මොකක්ද කියලා. එයිමයි හාමුදුරනේ. ඒ වෙනුවෙන්ම වෙන් කරපු පරිශ්‍රය. ඔව් භික්ෂුන් වහන්සේලා විනය කර්ම කරන මේ පරිසරය. ඉතින් ඒක විවෘත කරන මේ ආරම්භ කරන අවස්ථාවක් තුන මුල් ගල් තවන සීමා ගල් පිහිටුවන. ඒ අවස්ථාවට මහානායක හරු වැඩම කරා. එදා තමයි මම පැවිදි කළේ. ඉතින් ඒ පැවිදි වුණාට පස්සේ අවුරුද්දක් විතර මේ පන්සලේ මේ ඉගෙන කියාගත්තා. පටපාඩම් කරන ඒවා. ඊට පස්සේ එතන ඉඳලා පිරිවණක් තියෙනවා කිට්ටුව කිලෝමීටර් 2ක් විතර වගේ ඈත. ඒ පිරිවණ තමයි ගිහි ඉගෙන ගන්න. ඉතින් අපි බොහොම උනන්දුවෙන් ඇත්ත වශයෙන්ම මම ගිහි කාලේ ගෙදර ඉන්න කාලේ වැඩි දක්ෂ වුණේ නැහැ ඉගෙන ගන්න. මම කැමැත්තෙන් ඒක කරේ නැහැ. මේ මොකද වැඩි හරිය සෙල්ලමට කැමතියි. ඉතින් ඉස්කෝලේ ගිහිල්ලා එනවා. ආවට පස්සේ සෙල්ලම් කරනවා. ඉතින් ඒ නිසා වැඩි උනන්දුවක් ඒකට තිබුණේ නැහැ. පැවිදි වුණාට පස්සේ තමයි සම්පූර්ණයෙන් මගේ අධ්‍යාපනයට යොමු වුණේ. මොකද වෙන වැඩක් කරන්න තියුනේ නැහැ. ගුරුවරු බලපෑම් කළා. ඉතින් ඒ නිසා මට පන්තියේ පළවෙනි යන්න පුළුවන් වුණා හැම පාරම. හැම අවස්ථාවකම. හොඳයි හාමුදුරනේ මේ ඊටාම රසවත් කතාවක් ඔබ වහන්සේ ගෙන එන්නේ. මම අද අපි මේ සක්මන් මළුවේ ඔබ වහන්සේ සමග සක්මන් කරන අතරවාරේ ඉඩකඩ ලැබෙන විදිහට ওই කතාවේ තව තවත් දේවල් මම විමසන්න බලනවා. ඒ වගේම අද මේ බොහොම කාලයකින් ලැබුණු මේ අවස්ථාවෙන් උපුරන ප්‍රයෝජන ගන්න හින්දා මට හිතෙනවා තවත් ගොඩාක් දේවල් තියෙනවා අපේ හාමුදුරන්ගෙන් දැනගන්න කියලා. කොහොම නමුත් අපේ සක්මන් මළුව වැඩසටහන අපි සාමාන්‍යයෙන් ඔබ වහන්සේ දන්නවා අපි හැමදාම ගීත 5ක් ප්‍රචාරය කරනවා. අද ඔබ වහන්සේ තෝරාගෙන තිබෙන මුල්ම ගීතය සෝමතිලක දිසානායකයන් රචනා කළ සුනිල් දයානන්ද කෝනාරයන් සංගීතවත් කළ සුවිශේෂී ගීතයක්. මොකද මේ ගීතයත් ළමා මනසත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. ළමයින් කොයිතරම් කරුණාවන්තද නැත්නම් තමන්ගේ තාත්තට කරදරයක් කරපු ඇත් රජෙක් වුණත් ඒ දරුවා කැමති නැහැ බාර ගන්න මේක මේ ඕනකමින් කළා කියලා. මෙහෙම කියාගෙන ඉද්දි අපේ රසිකයෝ දන්නවා ඇති මේ ගීතේ කොහොමද කියලා. මම හාමුදුරන්ගෙන් අහන්න කැමති මේ ගීතයේ තෝරා ගැනීම එහෙම නැත්නම් ඒ පිළිබඳ පසුබිමේ ඔබ වහන්සේගේ අදහස්. ඇත්තටම මම ගීත මේ මගේ මේ කුටියේ ඉඳගෙන මම ගීත අහා ඉන්න සිරිතක් නැහැ. මට අහම්බෙන් ওই ගීතය අහන්න ලැබුණා. අපි දුර බැහැර ගමනක් යන වෙලාවේ වාහනේ රියදුරුතුමා මේ ඔය ගීතය ගායනා කරා මේ වාහනේ ඇතුලේ. ඉතින් එතකොට මම බොහෝ වෙලාවට මේ ගීතවල මේ හඬට වඩා මේ අර්ථයට තමයි හිත යොමු කරන්නේ. මේ ගීතයට බොහොම සාවධානව අහගෙන ඉන්නකොට මට පුදුම හැඟීමක් ඇති වුණා. බොහොම කරුණාවක් අනුකම්පාවක් ඇති වුණා. මොකද මේ විශේෂයෙන්ම දැන් අපේ සමාජයේ ඔය මේ
ගවයාට ඇතාට ඉතින් ලොකු සැලකිල්ලක් තියෙනවා. ඔය ගවයා ගොඩක් පාවිච්චි කරනවා ජන සමාජයේ. ඉතින් ඒ පැරණි සමාජයේ ගවයාගෙන් ගොඩක් ප්‍රයෝජන ගත්තා. ඉතින් ඒ වගේම තමයි ඇතාගෙන්. ඉතින් මේ එඬේරා මේ බොහොම ඕනකමින් මේ ඇතා පෝෂණය කරන. ඒ ඇතා පෝෂණය කරන හැටි කියනවා තමන්ගේ දරුවන්ටත් වඩා ආදරෙන් මේ ඇතා පෝෂණය කරන්නේ. ඉතින් අහම්බෙන් කොහොම හරි ඇතාගෙන් පහරක් වැදිලා මෙයා ඇත්ගොව්වා මරණයටපත් වෙනවා. මරණයටපත් වුණාම ඉතින් මේගොල්ලෝ කල්පනා කරනවා මොකද දැන් මේ ගෙදර ඔක්කොම මේ කැම්පින් සපයගන්නේ මේ ඇතාගෙන්. ඉතින් ඒ නිසා මේ ඇතා ගැන ලොකු හැඟීමක් මේගොල්ලන්ට තියෙනවා මේ ඇත්ගොව්වට තියෙනවා. ඒ වගේම පවුලේ අය දන්නවා මේ ඇතා නැත්තම් අපිට ජීවත් වෙන්නවත් විදියක් නැහැ කියලා. ඒකයි කියන්නේ අර ඒ සින්දුවේ තියෙනෝනේ මේ බත්පත් ඉදෙන විට පින් දුන්නේ නුඹට කියලා. ඒ ගෙදර බත් ටික මේ වෙනකොට තැම්බෙනකොට මේ සතාට පින් දෙනවා. ඒ පින් දෙන්නේ ඒගොල්ලෝ දන්නවා මේ සල්ලි ටික හම්බ වෙන්නේ මේ සතාගෙන් කියලා. ඒ වගේම තමයි මේ ඒ ඇත්ගොව්වා ඒ බොහොම සුළු මුදලක් හම්බ වෙන්නේ මේ ඇතාගෙන් වැඩ කරගෙන. ඒ මුදලට වඩා මහන්සි වෙනව කන්න බොන්න දෙන්න. අර ඒ තරමට හරි අනුකම්පාවක් දක්වනවා. ඉතින් ඊට පස්සේ අර අවසානයේ කියන කතාව මේ සුනිල් මහත්තයාට මතක ඇතිනේ අවසානයේ කියන්නේ මේ තාත්තා වගේ නුඹ ගැන සොයමින් ඉතිනේ අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ කියලා. ඔය තාත්තා මෙයා කියන්නේ අර තාත්තා අප්පච්චි ආපහු ආවොත් අපි බලන්න කලින් ඔබ ළඟට තමයි යන්නේ. ඔබට තමයි ලොකු ආදරයක් තිබුණේ. මේ අපිටත් වඩා ආදරයක් සෙනෙහසක් තිබුණේ. ඒ විදිහට අනුකම්පාවක් දැක්වෙන නිසා මම හරි කැමතියි සින්දුවට. අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ. නුඹේ පයකින්ම අප්පච්චිට වින කෙරුනේ. හිතලාද වැරදිලාද කියපන් ඇත් රාජුනේ. සැප බැලුවේ නුඹේ කුසගිනි නිවලා. තාත්තා වගේ නුඹ ගැන සොයමින් නිතිනේ. අපටත් වඩා නුඹටයි සෙනෙහස පිදුනේ.
නැති ආයෙත් අපේ ලොවට අප ගාවට කලින් එන්නේ නුඹ ළඟට. සක්මන් මළුවට අපගේ ගෞරවනීය ආරාධනයෙන් අද වැඩම කොට සිටින්නේ ටොරොන්ටෝ මහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද අහංගම රතනසිරි නාහිමිපාණන් වහන්සේ. සවන සක්මන් මළුවට මේ ලැබුණ අවස්ථාව අපේ හාමුදුරනේ අපි මාත්සේ අපේ භාග්‍යයක් කොට සලකනවා. ඔබ වහන්සේ කැනඩාවට සංක්‍රමණය වෙන්නට පෙර ආතුව ශ්‍රී ලංකාවේදී පරිවේනාධිපති දුරයක් හෙබවුවා. සෑහෙන කාලයක්. ඔබ වහන්සේ ශිෂ්‍ය පරම්පරාවක් ගොඩ නැගුවා. ඔවුන්ට අවවාද අනුශාසනා විතරක් නෙවෙයි ධර්ම ඥානය ලබා දුන්නා. ඒ කාලය ගැන ඉතාම කෙටියෙන් මතක් කළොත්. ඇත්තටම සුනිවල් මහත්මයා ඒක මේ මම ජීවිතේ මගේ වැදගත් කාල පරිච්ඡේදයක් හැටියට සැලකනවා. මොකද සෑහෙන ශිෂ්‍ය පිරිසකට මම ඉගෙනුවා. ඉතින් මම පිරිවෙන් දෙකක පරිවේනාධිපති හැටියට කටයුතු කළා. ඉස්සෙල්ලාම වැලිවේරිය ගම්පහ වැලිවේරියේ ශ්‍රී නාග පිරිවෙනේ පරිවේනාධිපති හැටියට අවුරුදු 5ක් හිටියා. ඒ වගේම ගල්කිස්සේ නාලන්දා පිරිවෙනේ පරිවේනාධිපති හැටියට අවුරුදු 3ක් හිටියා. ඉතින් ඒ ගත කරපු කාලේ මේ මට තේරිච්ච හුඟක් වැදගත් දෙයක් තමයි මේ පිරිවෙන් වල තියෙන්න ඕන වැදගත්ම විෂය තමයි pāli භාෂාව. pāli සංස්කෘත විශේෂයෙන්ම ගන්නවා. ඉතින් බුද්ධ ධර්මය ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට pāli භාෂාව උගන්වන්න ඕන. pāli භාෂාවට ටිකක් බොහොම මැලිකමක් දක්වලා තිබුණා. මම වැලිවේරියේ පිරිවෙනට යනකොට ශිෂ්‍යයෝ බොහොම අකමැති. pāli අමාරුයි කියලා ඒක පාඩම් කරන්න තියෙනවා. බොහොම අමාරු එකක් හැටියට හිතලා තිබුණා. ඇත්තටම pāli භාෂාව අමාරුයිද? නෑ ඒක මහත්මයෝ දැන් ඒ උගන්වන ගුරුවරයාගේ හැටියට තමයි ඔගේ තත්ත්වයේ තියෙන්නේ. මම දන්නවා දැන් ඉස්කෝලවල වුණත් ගණිතය අමාරු විෂයක් කියලා කියනවා. නමුත් සමහර ගුරුවරු ඉන්නවා ගණිතය බොහොම රසවත් කරලා උගන්වනවා. විද්‍යාව අමාරු විෂයක් කියලා සමහරු කතා කරාට විද්‍යාව බොහොම රසවත් කරලා උගන්වන ගුරුවරු ඉන්නවා. ඉතින් මම මේ pāli භාෂාව උගන්වන වෙලාවේ මම හරිම කැමතියි. අනිත් එක ගුරුවරයාට මේ ආත්ම විශ්වාසයක් තියෙන්න ඕනේ විෂය පිළිබඳව ඉගෙනීමේ හැකියාව තියෙන්නත් ඕනේ. අපි මේ pāli භාෂාව හරියට මම ඉගෙන ගත්ත නිසා මට ලොකු හැඟීමක් තිබුණා. ඒ ආත්ම විශ්වාසයක තිබුණා මට මේක හරියට උගන්වන්න පුළුවන් කියලා. ඉතින් ඕන විදියකට ශිෂ්‍යයාගේ මට්ටමට ගැලපෙන්න කියා දෙන්න මට පුළුවන්කම තිබුණා. ඉතින් ඒ නිසා මේ pāli භාෂාව උගන්වන ගුරුවරයාගේ හැටියට තමයි ඔගේ රසවත්කම තියෙන්නේ. ඉතින් ඒක අමාරුයි කියලා කියන්න බෑ. ඒක අමාරු නැති බවට හොඳ සාධකයක් තමයි මේ මම pāli විෂය ඉගෙනුවා. ශිෂ්‍ය බොහොම කැමැත්තෙන් විෂයට ආවා. ඒ ඉගෙනගත් ශිෂ්‍යයන් අතරේ කෙනෙක් මුළු ගම්පහ දිස්ත්‍රික්කයේම පළවෙනියා වුණා. pāli භාෂාව පිළිබඳව. ඉතින් ඒකෙන් පිරිවෙන බොහොම පුංචි. නමුත් පිරිවෙනට විශාල ගෞරවයක් ඇති වුණ ගම්පහ දිස්ත්‍රික්කයේ පිරිවෙන රාශියකින් මේ ශිෂ්‍යයෙක් පළවෙනියා වුණා. ඒ පිරිවෙනේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ pāli භාෂාව ගැන සඳහන් කරන වෙලාවෙම මට හිතෙනවා අහන්න ඔබ වහන්සේ හදාරලා තියෙන අනිත් භාෂාවන් පිළිබඳව. සුනිවල් මහත්තයා මම විශ්වවිද්‍යාලයේ ඇතුළත හැටියේ විෂයන් තුනක් තෝරගත්තේ බෞද්ධ දර්ශනයයි පුරා විද්‍යාවයි සංස්කෘත භාෂාවයි. ඉතින් සංස්කෘත භාෂාව ගැන මට දැනීමක් තිබුණා. ඒ නිසා මම කල්පනා කරා අලුත් විෂයක් කරන්න ඕනේ කියලා ජර්මන් භාෂාව තෝරගත්තා. ඉතින් මුල් අවුරුද්දේ විෂයන් තුන කරා. දෙවෙනි අවුරුද්දේ බෞද්ධ දර්ශනය ගෞරව උපාධියක් කරේ අනුවිෂය හැටියට ජර්මන් භාෂාව ඉගෙන ගත්තා. ඉතින් අවුරුදු 4කින් පස්සේ අපි විශ්වවිද්‍යාලයෙන් පිටත් වුණා. ඊට පස්සේ විශ්ව මේ ගුරුවරයෙක් හැටියට උගන්වන්න ගිය වෙලාවේ තමයි මම තවදුරටත් ප්‍රාචීන භාෂා දියුණු කරගෙන ගියේ. ඒ කියන්නේ pāli සංස්කෘත සිංහල දියුණු කරගෙන ගිහිල්ලා මම මේ අවසාන විභාගයත් සමත් වුණා. ඒ කියන්නේ ප්‍රාචීන අවසාන විභාගයේ සමත් වුණාම තමයි මේ පඬිතු උපාධිය පිරිනමන්නේ. ඒ උපාධියත් ඔය අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් පිරිනමන උපාධියක්. එමයි හාමුදුරනේ. බොහෝ කාලයක් ජර්මන් භාෂාව හදාරන්න අවස්ථාව ලැබුණු හින්දා මං හිතන්නේ ඔබ වහන්සේට බොහොම ඉහළ දැනුම් සම්භාරයක් නැත්නම් භාෂා පරිචයක් හිමි කරගන්න වාසනාව ඇති වෙන්න ඇති. ඇත්තටම අපි ඒ කාලේ යාළුවෝ හම්බ වුණාම කතා කරන්නේ ජර්මන් භාෂාවයි. දැන් ඉතින් වචන ටිකක් අමතක වෙලා නමුත් මට ව්‍යාකරණ ඉතින් කිසි අපහසුවක් නැහැ. හොඳට තේරෙනවා. ධර්ම ප්‍රචාරක කටයුතු වලදීත් ඒ ජර්මන් භාෂාව පිළිබඳ දැනුම භාවිතා වන අවස්ථා තියෙනවා හාමුදුරනේ. මම ඒ කාලේ අපේ ගුරුතුමියට යම් යම් කාරණා කියා දෙන්න ජර්මන් භාෂාව පාවිච්චි කළා. අපේ බුදු දහම මේයි කියා. ඔව් ඔව්.
මට මතකයි මගෙන් ඇහුවා මොකක්ද නිර්වාණය කියන්නේ කියලා. එහෙමයි. ඒ නිර්වාණය කියන්නේ මොකක්ද කියලා මම ජීවන භාෂාවෙන් කියා දුන්නා. ඉතින් ඒ විදිහට මට දැනීමක් තිබුණා එහෙම කියන්න. ඔබ වහන්සේ බොහෝ විට මේ අපි දන්න විදිහට ඔබ වහන්සේ පිළිබඳව කතා කරන්නට බොහෝ විට මැලි වෙනවා. ඉතින් මට මේ අද ලැබිලා තියෙන සක්මන් මළුවේ බොහොම විශේෂ අවස්ථාවක්. මොකද මට අවස්ථාව තිබෙනවා ඔබ වහන්සේ විමසන්න ප්‍රශ්න කරන්න. හරි හරි. මම මේ අවස්ථාව භාවිතා කරනවා තව දෙයකට මට මේ බාහිරව දැනගන්න ලැබුණු තව කාරණයක් ගැන අහන්න. ඔබ වහන්සේ ඔයගේ සුවිශේෂී දස්කම් ශ්‍රී ලංකාවේ සිට නවදී විතරක් නෙවෙයි කැනඩාවට වැඩම කළාට පස්සෙත් ඒ වගේ අවස්ථාවන් උදා කරගෙන තිබෙනවා. විශේෂයෙන්ම මට අහන්න ලැබුණා මේ ඔබ වහන්සේ මේ ඉන්දියාවේ සිටින මේ කුලහීනයින්ගේ තාඩන පීඩන වලින් ඔවුන් ගලව ගන්නට බොහොම වෙහෙස මහන්සි වුණු සමාජ සෝදකෙක් ගේගුගේ ආරාධනයෙන් ඉන්දියාවට වැඩම කරලා මේ විශේෂ මෙහෙයක් කළා කියලා. ඒ ගැන හඳුරන්නේ කෙටියෙන් සඳහන් කරන්න අපේ සක්මන් මළුවට. සුනිල් මහත්තයෝ ඒක නම් ජීවිතයේ මේ අමතක නොවන සිද්ධියක් ඒ කාරණය. මොකද ඔය මේ ඉන්දියාවේ පහළ වුණ කෙනෙක් අම්බේඩ්කර් කියලා. ඒ අම්බේඩ්කර් පහළ වුණේ ඉන්දියාවේ කුල ක්‍රමයේ බොහොම තදින් තිබුණා ඒ කාලේ. දැනුත් සෑහෙන තියෙනවා. මේ කුල වශයෙන් 100 ගානක් 600ක් 700කටත් වැඩි කුල. ඉතින් ඒ කාලේ තිබිච්ච ප්‍රධාන කුල වලින් පහත්ම කුලයේ හිටපු කෙනෙක් තමයි ඔය අම්බේඩ්කර් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ජන සමාජයේ බොහොම පහත් විදියට සැලකුවේ. හැබැයි ඔහු උගතෙක් හාමුදුරුවෝ. ඔව් එයා වාසනාවට එයා උගතෙක් වුණා. කොහොම හරි එයාට වාසනාව පෑදුනා මේ ඇමරිකාවට එන්න වාසනාව පෑදුනා. එංගලන්තයට යන වාසනාව පෑදුනා. ඒ එංගලන්තේ ගිහලා බැරිස්ටර් විභාගේ පාස් වුණා. ඇමරිකාවෙත් ඇවිල්ලා මේ ආචාර්ය උපාධි කීපයක් ගත්තා. ඉතින් ඒ නිසා මහ උගතෙක් වුණා. දේශපාලනයෙන් ඒ වගේම ආර්ථික විද්‍යාවෙන් මහ උගතෙක් වුණා. උගතෙක් වෙලා ඉන්දියාවට ගියාට පස්සේ ඉන්දියානු රජයට මෙයා පැත්තකට දාන්න බැරි වුණා. මොකද මේ ඇත්තගේ තියෙච්ච උගත්කම නිසා. ඒ නිසා මේ ඉන්දියාවේ ව්‍යවස්ථාව හදන සභාවේ කමිටුවේ සභාපතිත්වයට පත් කළා මේ අම්බේඩ්කර්තුමා. ඉතින් එයා මොකද කරපු හොඳ වැඩක් තමයි ඔය අශෝක චක්‍ර. ඉන්දියානු මේ රාජ්‍ය ලාංඡනයේට අශෝක චක්‍රය, ධර්ම චක්‍රය දැම්ම. ඔය අද එහෙම දකින්න තියෙනවා ඒක. එතකොට මේ ඇත්තා මේ පොඩි කාලේ ඉඳලා Hindu ආගමෙන් ඉඳලා ලොකු වුණාට පස්සේ මෙයා කල්පනා කරා ජන පිරිසට සේවයක් කරන්න. සේවයක් කරන්න බෑ මේ Hindu ආගමේ ඉඳගෙන. මොකද Hindu ආගමේ කුලක්‍රමයේ තදින් තියෙන නිසා. මෙයා පොත් කියවලා ඔය අනිත් ආගම් කියවලා මේ අවසානයේ තේරුම් ගත්තා බුද්ධ ආගම තමයි අපිට ගැලපෙන්නේ. අපිට ගැලපෙන ආගම බුද්ධ ආගම කියලා මේ බුද්ධ ආගම වැළඳගත්තා. වැළඳගත්තේ නිකන් නෙවෙයි ඉන්දියාවේ නාගපුර වල මේ ඒ ස්ථානයට කැඳෙවුවා ලක්ෂ 5ක් ඒ පිරිස. ලක්ෂ 5ක් එක්ක තමයි බුද්ධ ආගම වැළඳගත්තේ. 1956 ඒ බුද්ධ ආගම වැළඳගෙන අවුරුදු 50ක් පිරෙන වෙලාවේ මේගොල්ලෝ මහා උත්සවයක් කරා. මේ ඒකට කියන්නේ කන්වර්ෂන් ඩේ කියලා. ඉතින් ඒ උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා හැටියට මට ආරාධනා කළා මේ මෙහෙන් එන්න කියලා. මොකද මෙහෙත් ඉන්න විශාල ජන පිරිසක් මේ අම්බේඩ්කර්තුමා අනුගමනය කරන පිරිසක්. ඉතින් ඒ පිරිස අතරේ කතා කරලා මට ආරාධනා කළා මේ ඒ 50 වැනි මේ අවස්ථාව මේ ආගම වැළඳ ගැනීමේ අවස්ථාව සිහිපත් කරමින් කරන උත්සවයට ප්‍රධාන අමුත්තා හැටියට සහභාගී වෙන්න කියලා. මම බොහොම කැමැත්තෙන් සහභාගී වුණා. එතෙන්ට ගියා මට පෙවුණා මේ මිලියන ගාණක් සෙනඟ. ලක්ෂ ගාණක් නෙවෙයි මිලියන දෙකක් විතර සෙනඟ විශාල ජන පිරිසක් ඒ රැස්වීමට ඒ උත්සවයට රැස්වෙලා තිබුණා. ඉතින් ඒ උත්සවයේ මේ කැනඩාව විතරක් නෙවෙයි ලංකාව නියෝජනය කරන්න මට අවස්ථාවක් සැලසුණා. ඒක ජීවිතේ අමතක නොවන සිද්ධියක්. අපිට හරි සතුටුයි හාමුදුරනේ වහන්සේ වගේ යතිවරයාණන් වහන්සේ නමක් අපේ සමාජයට සේවය කරන අතරවාරේ අපේ බෞද්ධ දර්ශනය නගා හිටවන්නට තවත් අවශ්‍යම කරන පිරිසක් අතරට ඒ දැක්වූ දායකත්වය පිළිබඳව. ඒ විතර නෙවෙයි හාමුදුරනේ මම දන්න තරමින් ඔබ වහන්සේට විතරයි මේ අවස්ථාව ලැබුණේ ශ්‍රී ලාංකිකයෙක් හැටියට. අපේ රට නියෝජනය වුණේ ඔබ වහන්සේ අතින්මයි. ඇත්ත වශයෙන්ම මේ ලංකාව සහ මේ කැනඩාව දෙකෙන්ම මම විතරයි ගියේ උත්සවයට. ස්වාමීන් වහන්සේ මේ කාලේ දිහා බැලුවාම සක්මන් මළුවේ මට හිතෙනවා ඔබ වහන්සේ ඊළඟට තෝරගෙන තිබෙන ගීතයට ඔබ වහන්සේ යොමු කරන්නට මිනිසෙකු පිට නැගි අසරුවෙකි. අපි හොඳින් දන්න ගීතයක්. ඇත්තටම මේ සුනිල් මහත්තයා මම මේ ගීතේ දවසක් අහනකොට මට හිතුණා මේක හරියට බණක් කිව්වා වගේ නේද කියලා.
මේ ගීතය අහලා ඉවරනකොට මං ළඟ හිටිය හාමුදුරුවෝ කිව්වා හරියට බණක් කිව්වා වගේ මේක කියලා. මොකද සමහර විට මේ තරුණ තරුණියෝ මේ පන්සලට ඇවිල්ලා ධර්මශාලාව වලට බණ අහන්න කැමති නෑනේ. නමුත් මේ වගේ එකක් කිව්වහම මේක රසට කැමැත්තෙන් අහගෙන ඉන්නවා. නමුත් මේක අර්ථයට හරියට අහුම්කම් දුන්නොත් මිනිහාගේ මනස හදන්න පුළුවන්. අන්න ඒ නිසා මං කිව්වේ මේක හරියට මේ බණක් ධර්ම දේශනාවක් කරා වගේ කියලා. මේකේ පේනවා දැන් සුරාවට සූදුවට ලොල් වීම පුජ්‍යල පරිහානියට එක નિરાයාසයෙන්ම බලපාන දෙයක්. ඉතින් මේකෙදි සිද්ධ වෙන්නේ මේ වගේ එකක් නේ. මිනිසෙකු පිට නැගී අසරුවේකි. එතකොට මේ තරඟ මේ අශ්වරේස් ඔය කරන එකක්. ඉතින් මේ ගීතයෙන් පේනවා මේ උපහාසයෙන් වගේ මිනිසෙකු පිට නැගී අසරුවේකි. අසරුවා නගිනවා මිනිහාගේ පිට. ඉතින් මොකද කරන්නේ මේ රේස් දාලා මේ මිනිස්සයා පරාජයටපත් කරනවා. මේ මිනිහාගේ උනේ තමයි මේ මිනිස්සයා දුක් මහන්සියලා හරි හම්බ කරගන්න සල්ලි ටික තමයි අරයා ගන්නෙ. ඒ නිසා එයා මේ මිනිස්සයා දුක් මහන්සියලා හම්බ කරගත්තේ නැත්නම් අරයාට රේස් ව්‍යාපාරේ ගෙනියන්න බෑ. ඉතින් මේ මිනිස්සයාගේ ඇඟුට නැගලා තමයි එයා ඒ ගෙනියන්නේ. අන්තිමේදී මොකද වෙන්නේ? මෙයා මේ ලොකු බලාපොරොත්තු ඇති කරගන්නවා. ලොකු බලාපොරොත්තු මේ ගෙදර මිනිස්සු දැන් මෙයා හරි හම්බ කරන දේ රේස් දානවා. ගෙදර මිනිස්සුන්ට කෑම බීම නැහැ. ඒගොල්ලෝ ලුණු මිරිස් ටිකක් යන්තම් තලාගෙන බත් ටික කනවා. ඉතින් මෙයා හිතනවා මම අද මේක පෙරදුනාට මම හෙට මීට වඩා විශාල මුදලක් මේ කරගන්නවා. ඊට පස්සේ මේගොල්ලන්ට ගෙවල් හදා දෙනවා. මහා විශාල ධනවතෙක් හැටියට ජීවත් වෙනවා. ඔය නොඑක් විදියට සිහිනමවනවා. අන්තිමේදී තාම අසරණ තත්ත්වයටපත් වෙනවා. ඒකයි කියන්නේ. ඉතින් මේ මිනිහාගේ ඉරණම විසඳන්න සතෙකුට බාර දෙනවා. ඉතින් ඒ අතරේ අර ඒකනේ කියන්නේ ඉරණම විසඳුම සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසෙකු පරිදිනවා. ඉතින් ඒ වගේම දරුවෝ ගෙදර ඉඳගෙන ගිනි හූලනවා. ඒ මිනිසුන්ට කන්නත් නැහැ, දරුවන්ට කන්න නැහැ, පිළිද දුක් විඳිනවා. මේ අසරණ තත්ත්වයකටපත් වෙනවා මේ සුරාව සූදුව නිසා. මේකයි මේ ගීතෙන් පෙන්නන්නේ. එමය හඳුනන්නේ බොහෝ වේලාවක් අරගෙන පැහැදිලි කළ යුතු ධර්ම කරුණක් සමාජ කරුණක් විනාඩි 3-4ක කාලයකින් ගීතයකින් එළි දැක්වෙනවා. ප්‍රේමකීර්ති දල්විස් ශෝරින් රචනා කළ ගේ පද ගෙතු මේ ගීතය ගායන්නේ සොරින් එදිරි සිංහයන් එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට. පිට නැගි අසරුවෙකි ඒ බරගෙයි වහලට බරකින් පාන්දරින් පැරදුණු ඒ මිනිහා ඇන්දෑවෙත් අසු පිටට නගී මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බරගෙයි වහලට බරකින් පාන්දරින් පැරදුණු ඒ මිනිහා ඇන්දෑවෙත් අසු පිටට නගී මම ගෙදරට සුර සැප දෙනවා අද රැළුණු මිරිසෙන් ගත වෙනවා කාසි මල්ල සතෙකුගේ පිට යනවා දූ දරුවන් පැදුරේ නිදියනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බරගෙයි වහලට බරකින් පාන්දරින් පැරදුණු ඒ මිනිහා ඇන්දෑවෙත් අසු පිටට නගී
විසඳුම සතෙකුට දෙනවා තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා දරුවන් බිරිඳක් ගිනිඋලනවා ඊනෙන් නුඹ තව ගෙවල් හදනවා මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බරගේ වහලට බරකි පාන්දරින් පෙරදුණු ඒ මිනිහා ඇන්දෑවෙත් අසු පිටට නගයි මිනිසෙකු පිට නැගි අසරුවෙකි ඒ බරගේ වහලට බරකි පාන්දරින් පෙරදුණු ඒ මිනිහා ඇන්දෑවෙත් අසු පිටට නගයි සෑම ඉරිදාවකම රාත්‍රී 7ට ටොරොන්ටෝ නුවර සිට අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන සවන ගුවන්විදුලියේ සක්මන් මළුව සමගිනුයි ඔබ මේ සම්බන්ධව සිටින්නේ. අද සක්මන් මළුවට වැඩම කොට සිටින්නේ ටොරොන්ටෝ මහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද අහංගම රතනසිරි නාහිමිපාණන් වහන්සේ. අපේ හාමුදුරනේ මට ඔබ වහන්සේගෙන් අහන්න තිබෙනවා මේ ටිකක් අමුතු ප්‍රශ්නයක්. අපි දන්නවා මේ වන විට නැත්නම් අපේ සංදේශකාවේ ලියන්නට අපේ හාමුදුරුවෝ එදා හිටපු උරදුන්නා වගේම මේ වර්තමානයේ ප්‍රමුඛ වෙන සිද්ධාර්ථ හාමුදුරුවෝ පල්ලෙගම හේමරතන හාමුදුරුවෝ වගේ ස්වාමින් වහන්සේලාත් මේ ගේය පද රචනයේ යෙදিলা ඉන්නවා. නැත්නම් මේ කලාවත් එක්ක සම්බන්ධව සිටිනවා. ඔබ වහන්සේ කොහොමද දකින්නේ මේ බුදුදහම නැත්නම් බෞද්ධ දර්ශනයේ ඇතුළත මේ කලා රස වින්දනයට එහෙම නැත්නම් මේ වගේ දේවල් වලට තිබෙන ඉඩකඩ එහෙම නැතිනම් ඒ පිළිබඳව ඔබ වහන්සේගේ කියවීම මොකක්ද? මේක ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ළමක් නිසාමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. සුනිල් මහත්තයා ඒ ප්‍රශ්නය බොහොම වැදගත් ප්‍රශ්නයක්. මේ බුදුදහම එක බලනකොට මට මෙහෙම කියන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාවක තියෙනවා මෙහෙම සිද්ධියක්. රුන්න මිදම් භික්කවේ අරියස්ස විනේ ගීතං. කෝමාරක මිදම් භික්කවේ අරියස්ස විනේ හසිතං. උම්මත්තක මිදම් භික්කවේ අරියස්ස විනේ නච්චං කියලා. ඉතින් ඒකේ තේරුම ආර්ය විනය හැටියට මේක ආර්ය විනයයි ගිහි විනයයි කියන්නේ දෙකක්. ඒක අපි තේරුම් ගන්න ඕන. ආර්ය විනය හැටියට බලනකොට මේ ගීතය කියන එක අඳෝනාවක් වගේ එකක්. ඒකයි. අනිත් එක මේ නැටීම උමතු වෙච්ච අයගේ වැඩක් වගේ. එහාට මෙහාට නටනකොට. එතකොට අනිත් එක තමයි ඔය කට ඇරලා හයියෙන් hina වෙන එක කෝමාරක. කෝමාරකේ ළමයින්ගේ වැඩක් වගේ බාල වැඩක් වගේ. ඒ ආර්ය විනය. ආර්ය විනය හැටියට බලනකොට එහෙමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආධ්‍යාත්මික දියුණුවේ ඉහළ මාර්ගයට යොමු වෙච්ච ඇත්තන්ට මේවා පේන හැටි. නමුත් මෙතන නෙවෙයි මෙතන ගැටලුව තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මේවා හෙලා දැකලා නැහැ. පැහැදිලිව මේක පේනවා මේ ගිහියට තියෙන පංචශීලය. ගිහියා මේ පංචශීලය රකින අතරේ අටසිල් රකිනවා. ඒ අටසිල් රකින්නේ අර ඉහළ ආධ්‍යාත්මික පියවරකට යන්න පෙරහුරුවක් වශයෙන් තවත් එක දවසක් දෙකක් පුහුණු වෙනවා. එතෙන්දී ඔය නච්ච ගීත වාදිත කියලා වෙනම ශික්ෂාපදයක් තියෙනවා. නමුත් ගිහියට මේක තහනම් කරලා නැහැ. ගිහියට තහනම් කරා නම් පංචශීලයට ඔක ඇතුල් වෙන්න ඕනේ. ගිහියාගේ නිත්‍ය සීලය තමයි පංචශීලය. ඒ නිසා පංචශීලයට ඔය තහනම් කරලා නැහැ. නච්ච ගීත වාදිත තුනම තහනම් කරලා නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ මේ පාවිච්චි කරා සමහර තැන්වලදී ඒ අයගේ දක්ෂතාවය ධර්මයට සම්බන්ධ කළා. අපිට මතකයි සෝන හාමුදුරුවෝ කියන්නේ මේ ගිහි කාලේ දක්ෂ වීණාවාදකයෙක්. ඉතින් සෝන හාමුදුරුවෝ පැවිදි වෙලා බොහොම උත්සාහයෙන් මේ නිවන් දකින්න මහන්සි ගත්තා. බොහොම මහන්සි ගත්තා. මහන්සි අරගෙන කොච්චර මහන්සි වුණාද කියලා නම් උන්වහන්සේ සක්මන් කරලා පාවලින් ලේ ගලන්න ගත්තා. ඒ තරමට මහන්සි ගත්තා. අන්තිමේ මේ බුදුරජාණන් වහන්සේ මේ සිද්ධිය දැකලා මේ අවවාද කළා. අවවාද කරේ අර ඇහුවා මේ සෝන ඔබ කලින් මේ දක්ෂ වීණාවාදයක එක් නේද කියලා. එහෙමයි ස්වාමීනි.
එතකොට මේ වීණාව ගායනා කරනකොට වාදනය කරනකොට ඔබ තත් සකස් කරන්නේ කොහොමද? තදේටම කරනවද ඇහුවා. දැඩිවම නෑ එහෙම කරන්නේ නෑ කිව්වා. ඒතර බුරුලින් කරනවද කියලා ඇහුවා. නෑ එහෙම කරන්නේත් නෑ කිව්වා. එහෙනම් කොහොමද කරන්නේ? සමසේ තියාගන්නකො. අන්න එහෙනම් ඒ වගේ තමයි කොහොම තියාගන්න ඕන. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන පහ අර තත් පහ වගේ සමානව තියාගන්න ඕනේ කිව්වා. අන්න ඒ විදිහට බුදුරජාණන් වහන්සේ අර එයාගේ දක්ෂතාවය පාවිච්චි කරලා බුද්ධ ධර්මයේ පහදලා දෙන්න. ඒ නිසා මම හිතනවා මේ බුදුදහම තේරුම් කර දෙන්න මේවා මේ අර ඒ අයගේ දක්ෂතා කලා දක්ෂතා සංගීතය එතකොට මේ වාදනය ඒවයි දක්ෂතාවය යොදාගත්තොත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඒකේ වැරද්දක් නැහැ. ස්වාමීන් වහන්සේ මේ සක්මන් මළුවට ඔබ වහන්සේ තෝරාගෙන තිබෙන ඊළඟ ගීතය ඔබ වහන්සේ මේ කළ ප්‍රකාශයත් එක්ක බොහොම සුසංයෝග වෙනවා කියලා මට හිතෙනවා. එච්.එම්. ජයවර්ධනයන්ගේ සංගීතයට සනත් නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි කියන ප්‍රවීණ ගායක ගායිකා යුවල ගායපු ගීතයක්. සුනිල් මහත්තයා මම මේ ගීතයට කැමති හේතුවක් තමයි මේ බොහොම තාත්විකව ඉදිරිපත් කරනවා මේ සිරකාරයෙකුගේ ස්වභාවයත් මරණීය දණ්ඩනයේ නියම වෙච්ච පුජ්‍යලේකුගේ ස්වභාවයත් එවැනි අවස්ථාවක මව් කෙනෙක් හැටියට පුතා පිළිබඳව හිතන ආකාරයත් බොහොම තාත්විකව ඉදිරිපත් කරලා තියෙනවා. මේ එතෙන්දී හිරගෙදර ඉන්නකොට එයා බොහෝ දැන් අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. එතෙන්දී හාමුදුරුවමක් වඩිනවා මේ හිරගෙදරට මේ අත බලන්න. ඉතින් එයාට හිතෙනවා අනේ බුදුහාමුදුරුවෝ වැඩියා වගේ කියලා. ඉතින් මේ දුක හිතලාද මං දකින්න ආවේ කියලාත් එහෙමත් අහනවා. ඊට පස්සේ එයා කියනවා මේ මගේ අම්මත් ඉන්නවද ගෙදර මේ හිරගෙදර දොරටුව ළඟ ඉන්නවද මගේ අම්මත් කියලා. ඊපස්සේ අයිමත් කියනවා අනේ අම්මට මම අද මරණ බව කියන්න. එයාට හිතෙනවා අම්මට මේ කිව්වට අම්මට මරණය නම් පෙන්වන්න හොඳ නෑ. අම්මට දුක හිතේ. ඒ නිසා ඒක තමයි මේ ගෙල වැළලුවොත් මගේ මලකඳ අම්මට පෙන්වන්න එපා කියලා සින්දුවේ තියෙනවනේ. ඉතින් ඊට පස්සේ මේ අම්මා මෙයා දන්නවා මේ වැරද්දක් කරපු නිසා මේ මගේ පුතා හිරේට ගියා කියලා. හැබැයි අම්මා පිළිගන්නේ නෑ ඒක මේ පුතා වැරද්දක් කරපු නිසා කියලා. පුතාගේ පැත්තට නෙමෙයි ඒක දාන්නේ දුදනන් ආශ්‍රය කරපු නිසා. අන්න ඒකයි වැදගත්කම. දුදරන් ඇසුරෙන් පරපැන නැසුවත් නුඹ මගේ පුතු අනේ දුදනන් ආශ්‍රය කරපු නිසා ඔබ මේ පරපැන නැසුවේ. නමුත් ඔබ මගේ පුතා. ඒ නිසා කවදක හරි ඉස්සරහා උපදිනකොටත් ඉදිරියට උපදිනකොට මගේ පුතා වෙයන් හොඳ මිනිහෙක් වෙලා කියලා එහෙම ඉල්ලීමක් කරනවා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ අම්මා කෙනෙකුගේ ස්වභාවයත් අම්මට ඇති වෙන හැඟීමත් පුතාට ඒ වෙලාවේ ඇති වෙච්ච හැඟීමත් බොහොම ලස්සනට ඉදිරිපත් කරපු නිසා මම මේක ගීතයට කැමතියි. ඒ වගේම මම අර කලින් අහපු ප්‍රශ්නෙට සම්බන්ධ වුණොත් මේ ගීතය රචනා කරලා තිබෙන්නේ පූජ්‍යපාද රඹුකන සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේ. බුදුහාමුදුරු වැඩියාවාදී පින්බර ස්වාමිනේ දුක හිතිලද හිරගෙදරට වැඩියේ මාගේ මරණ දිනේ මගේ අම්මාවත් දොරටුව අද්දර හිටියද කියනු මැනේ මාගෙලලූ බව ඇයට කියනවද බුදු බව ලැබී අන් අනේ ස්වාමී මාගෙලලන්නට ඉඩනම් දෙන්න එපා ගෙල වැළලුවොත් මගේ මල කඳ අම්මට පෙන්නන්න එපා ඇතිදා ළඟ හුන් මිතුරන් මතු සසරෙදි හමුවන්න එපා නැතිදා ළඟ හුන්
බුදු අම්මේ ඔබ දුක් ගිනි ගන්න බුදුහාමුදුරු වැඩියාවාදෙයි පින්බර ස්වාමිනේ දුක හිතිලද ඉරගෙදරට වැඩි මාගේ මරණ දිනේ නොදැන කෙරුවත් වරද වරදමයි නැත කිසි දිනක සමා මරණයේ දොරකඩ සිට ඔබ පායුද සිඹ සමුගනිමි මෙමෝ කෙලිලොල්කම් කෙල් මා සතු දිවි මග දැන් දැන් වේවි නිමා මරණ බයක් නෑ අම්මා සිහි වෙයි බුදුහාමුදුරු වැඩියාවාගේ පින්බර ස්වාමිනේ දුක හිතිලයි මා හිරගෙට ආවේ පුතුගේ මරණ දිනේ දුදනන් නැසුරින් පරපන නැසුවත් නුඹ මගේ පුතුය අනේ මතු උපදිනදා මගේම පුතුවේ හොඳ මිනිසකු ලෙසිනේ ටොරොන්ටෝවේ සිට අන්තර්ජාලය ඔස්සේ විකාශනය වන සවන ගුවන්විදුලියේ සක්මන් මළුව වැඩසටහනට අද අප සමග සම්බන්ධව සිටින්නේ ටොරොන්ටෝ මහා විහාරාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍යපාද අහංගම රතනසිරි නාහිමිපාණන් වහන්සේ. අපේ හාමුදුරුවනේ අපේ කාලයක් ටිකෙන් ටික ගෙවෙනවා. ඔබ වහන්සේව අතහැර සමුගන්නටත් මට බොහෝසේ මැලිකමක් ඇති වෙනවා. මොකද ඒ තරම් දේවල් අහන්න තිබෙන ඔබ වහන්සේගෙන්. මම විශේෂයෙන්ම කැමති දැන් කතා කරන්නට මේ කැනඩාවේ ටොරොන්ටෝ මහා විහාරාධිපති විදියට ඔබ වහන්සේ ගෙවන ජීවිතය, ඔබ වහන්සේගෙන් කරන සේවය ගැන බොහොම කෙටි සඳහනක්. මොකද මේ අපි ලංකාවේදී කතා කරනවානේ ගමයි පන්සලයි අතර තිබෙන ඒ සහ සම්බන්ධය ගැන. ගැමියන් පන්සලත් එක්ක බොහොමසේ සම්බන්ධයි. දැන් ඔබ වහන්සේ කොහොමද දකින්නේ විදේශයකදී ඒ සම්බන්ධය ගොඩ නැගලා හැටි? අතරම සුනිවල් මහත්තයෝ දැන් බොහෝ විට මේ ටොරොන්ටෝ මහා විහාරයේ ගොඩනැගිලා තියෙන්නේ ශ්‍රී ලාංකික ජන පිරිසගේ උත්සාහයෙන්. ඒ වගේම විහාරස්ථානයේ ඇසුරු කරන වැඩිපුර ජන පිරිසක් ශ්‍රී ලාංකික සම්භාවයක් ඇති පිරිස. සිංහල භාෂාව කතා කරන. ඒ නිසා අපි මූලිකත්වයේ දීලා තියෙනවා සිංහල මේ කතා කරන ශ්‍රී ලාංකික ජන පිරිසට. ශ්‍රී ලාංකික සිංහල කතා කරන කියලා කිව්වහම දෙමළ ජාතික අයත් ඉන්නවා. ඉතින් කවුරුත් විහාරස්ථානයේ ඇසුරු කරනවා. ඒ හැමෝටම අර ලංකාවේ සංස්කෘතිය බලාපොරොත්තු වෙනවා. මොකද ලංකාවේ පිරිස බෞද්ධ සංස්කෘතිය පදනම් කරගෙන තමයි ජීවිතය සකස් කරගත්තේ. ඒ නිසා මේ රටට ආවත් ඒ අයට ඒ සංස්කෘතිය ඕන. ඒ සංස්කෘතිය තුළ ඒ සංස්කෘතියෙන් ලැබෙන සාරධර්ම නැති වුණාම හිතට ලොකු අඩුවක් දැනෙනවා. ඒ නිසා අපි ඒ අයගේ ඒ අඩුව සම්පූර්ණ කරනවා. ධර්ම දේශනා, එතකොට ඔය යම් යම් බොහෝ දින වැඩසටහන්, ධර්ම සාකච්ඡා ආදී භාවනා පන්ති, ඒ සියලු දේවල් කරමින් ඒ ඇත්තන්ගේ හිතට සහනයක් ඇති කරනවා. විශේෂයෙන්ම මේ දුර බැහැර රටක ඉන්නකොට ලංකාව ගැන ලොකු හැඟීමක්, කාන්සියක් හිතට ඇති වෙනවා. ඒක නැති කරගන්න තැන තමයි විහාරස්ථානය. විහාරස්ථානයට ආවම මේ ෂේම් භූමියකට ආවා වගේ ඇත්තන්ට දැනෙන්නේ. ඉතින් මට මතකයි එක සිද්ධියක් මේ රටේ ටිකක් ඈත පළාතක ඔය නිව් ෆවුන්ඩ්ලන්ඩ් පළාතේ ඒක මම හිතන්නේ සිහිපත් කළ යුතු වැදගත් කාරණයක්.
එමයි හාමුදුරනේ ඔබ වහන්සේ අද ඒ ගැන සඳහන් නොකළොත් මම ඒ ගැන අහන්නමයි සූදානම්ව හිටියේ. ඒ කලින් දැනගෙන හිටියා නේද? එමයි හාමුදුරනේ මොකද ඔබ වහන්සේගෙන් තොරතුරු ගන්න අමාරු හින්දා මම පිටින් හෙව්වා තොරතුරු. ඉතින් මේ මට ඒක වැදගත් සිද්ධියක් වුණා. මොකද මේ නිව්ෆවුන්ඩ්ලන්ඩ් පළාතේ මහත්තයෙක් මැරුණා. මීට අවුරුදු ගණනාවකට කලින් මම හිතන්නේ අවුරුදු 10කට 15කට විතර වගේ කලින්. ඒ වෙලාවේ ඒ ගෙදර හිටියේ එකම බෞද්ධයා තමයි මැරිච්ච මහත්තයා. අනිත් අය ඔක්කොම කතෝලික. ළමයි ඒ නෝනා ඔක්කොම කතෝලික අය. නමුත් මේ මහත්තයා බෞද්ධ ප්‍රතිපත්ති හුඟක් ආරක්ෂා කරා. එයා මේ ඔය පොත්පත් වල මේ පත්‍රිකා ලිව්වා. සාමාන්‍යයෙන් පුවත්පත් වලට ලිව්වා බුද්ධ ආගම ගැන. ඉතින් ඒ විදිහට එහි බුද්ධ ආගම ගැන ප්‍රබෝධයක් ඇති කරන්න උත්සාහ කරමින් හිටපු කෙනෙක් තමයි මේ මහත්තයා. ඉතින් තව කීප දිනක් හිටියා බෞද්ධ අය මං හිතන්නේ පවුල් 4-5ක් විතර. ඒ අයට ඕන කළා මේ අවසාන කටයුතු කරන්න බෞද්ධ ක්‍රමයකට. ඉතින් නමුත් හාමුදුරුවමක් නැහැ. ඒ පාර මෙහාට පණිවිඩය එව්වා අපිට ස්වාමින් වහන්සේ වඩින්න මේ ආගමික කටයුතු කරන්න කියලා. ඒගොල්ලෝ පුවත්පත්වල පළ කරලා තිබුණා. අපේ සිංහල අය මං හිතනවා 10 දෙනෙක් විතර ඉන්නේ නැති අනිත් ඔක්කොම හිටියේ සුදු ජාතික මේ කැනේඩියානු පිරිස. මම හිතන්නේ 150ක් විතර පිරිස හිටියා. මොකද මේ බෞද්ධ මේ පාන්සුකුලයක් කොහොමද අවසාන කටයුත්තක් කරන්න කියලා බලන්න. ඉතින් මේකට ඇවිල්ලා එක මහ සුදු මහත්තයෙක් ඉස්සරහට ඇවිල්ලා මාව හඳුන්වා දීලා එයා පැත්තකට වුණා. මම වේදිකාවට ගිහිල්ලා මුලින් ඉඳලා අග දක්වාම ඉංග්‍රීසියෙන් මේ කාරණා ටික පැහැදිලි කරමින් අපි බුද්ධ ආගමේ කොහොමද මේ මරණයකට මුහුණ දෙන්නේ, මරණය දිහා බලන්නේ කියලා මේ අනිත්‍ය ගැන සඳහන් කරමින් ධර්ම දේශනාවක් කළා. ඉතින් මේ කටයුතු කොහොම හරි මිනිත්තු 40ක් වගේ ඇතුළත ඉවර වුණා. අර්ථවත් විදිහට මිනිත්තු 40ක් ඇතුළත ඉවර වුණාම මේගොල්ලන්ට ලොකු හැඟීමක් ඇති වුණා. ඉතින් ඒකෙන් ලැබිච්ච ප්‍රතිඵලයකුත් තියෙනවා. ප්‍රතිඵලය තමයි ඊට පස්සේ ඒ අය කල්පනා කළා මේ බුද්ධ ආගම හඳුන්වා දීමට ඒ පැත්තේ මම තෝරගන්න ඕනේ කියලා. ඉතින් මේ මහත්තුරු කතා කරලා ඒගොල්ලෝ කිව්වා අපි පොත් පෙළක් සකස් කරන ආගම උගන්වන්න. ඒකේ එක මාතෘකාවක් තමයි බුද්ධ ආගම. ඒ බුද්ධ ආගම ගැන ලියන කොටස බලන්න පුළුවන්ද කියලා අහුවා මට. සකස් කරන්න අඩුපාඩු. මම හොඳයි කියලා කිව්වා. ඊට පස්සේ මේ එහෙන් මට වරින් වර එහෙ ලියනවා කතුවරේ හිටියා හොඳට ලියන්න පුළුවන්. එයා ලියලා එවනවා බුද්ධ ආගම ගැන සම්පූර්ණ බැලුවේ මම. ඒ පොත් පෙළක් ගහලා තියෙනවා නිව්ෆවුන්ඩ්ලන්ඩ් වල. ඒක මට ඉතින් වැදගත් සිද්ධියක් මේ ඒ වෙලාවේ. ඒ ඇති වෙච්ච සිද්ධිය. මම හිතන්නේ ඔබ වහන්සේ මේ කිසා ගෞතමී කතා පුවත සම්බන්ධ කරගෙන තමයි එදා ඒ දේශනාව කරලා තිබෙන්නේ කියලා තමයි මට ඒක ලැබුණේ. ඉතින් කොයිතරම් ඒ පණිවිඩය ඒ හදවත් වලට ගියාද කියන එක සුදු කළු නැතිනම් ශ්‍රී ලාංකික නොවන පෙරදික අපරදික කියලා නෑ. ඒ පණිවිඩය කොයිතරම් ගැඹුරින් ඔවුන්ට ධාරණය වුණාද කියන එක තමයි අවසානයේ පොත් පෙළකින් ඒ කතාව නිම කරන්න පිළියම් වෙලා තිබෙන්නේ. හාමුදුරනේ අපේ ඔබ වහන්සේ ගැන ආඩම්බරයි එක පැත්තකින් ඒ හැකියාව තිබෙන ඔබ වහන්සේ වගේ ස්වාමීන් වහන්සේ නමක් සමග අපට ටොරොන්ටෝවේ වෙසෙන්නට පිළිවන් වීම පිළිබඳව. අපේ හාමුදුරනේ දැන් මේ ඔබ වහන්සේ ඔය පොත් ලියුවා විතරක් නෙවෙයි මම හිතන්නේ මේ ඊළඟට තෝරාගෙන තිබෙන ගීතය ඔබ වහන්සේගේම ගේය පද රචනය. සමහර විට අපේ අසන්නන් ඉන්නත් පුළුවන් ඔය ගැන නොදැන සිටි. බොහෝ දෙනෙක් දන්නවා වෙන්නත් පුළුවන්. නමුත් ඊටම කාලෝචිත තෝරා ගැනීමක්. මේ ඒක ඇත්තටම සුනිමල් මහත්තයෝ මම දක්ෂ ගීත රචකයෙක් නන් නෙවෙයි. නමුත් මට ඒ ගීතේ රචනා කරන්න සිද්ධ වුණේ නිමල් පෙරේරා මහත්තයා නිසා. නිමල් පෙරේරා මහත්තයා මට හරියටම ඇවිටිලි කරා. මේ හඳුනේ මේකට මේ ගීතය සකස් කර දෙන්න කියලා. ඉතින් ඒ විතරක් නෙවෙයි මහත්තයා මේ මුලත් පටන් ගත්තා මේම රටකින් රටකට කියලා අපි මේක පටන් ගත්තොත් හොඳයි කියලා එහෙමත් කිව්වා. මොකද ඒ ගීතය සකස් කරන්න උනේ මේ නිමල් පෙරේරා මහත්මයා ඉස්සෙල්ලාම සිංහල සිනමාවක් මේ රටේ හදන්න ඕනේ කියලා සකස් කරා ඒ සිනමාව. ඒකට තමයි ගීතය වුණ කලේ. ඉතින් මට ඒ ගීතය සකස් කරන්න විදියක් නැහැ මම මොනවාක්වත් දන්නේ නැති නිසා. පස්සේ මේ මහත්තයා මට සම්පූර්ණ කතාව කිව්වා. ලංකාවෙන් ආපු පවුලක් මේ රටට ඇවිල්ලා ඉතින් මේ රටේ රැකියා කරලා මෙහෙන් විවාහ වෙලා ඉතින් ඒ තරුණ ළමයෙක් ඒ වෙච්ච සිද්ධිය සම්පූර්ණයෙන් මට කතාව කිව්වා. ඒ කතාව අහගෙන ඉන්නකොට මට හිතුණා මේක මේ විදිහට තමයි ලියන්න ඕන කියලා මම ඒකට වචන ටිකක් එකතු කරා. ගැළපෙන විදිහේ. මොකද නිමල් මහත්තයා තීරුම් ගත්ත මේකට මට වචන එකතු කරන්න පුළුවන් හොඳ වචන. ඒකට තවත් මහත්මියක් හිටියා මේ පැට්‍රික් දෙනිපිටිය කියලා මහත්මේ. ඉතින් මේ මහත්මයා තමයි තනුව හරි ගස්සලා තියෙන්නේ. ඉතින් මම කොහොම හරි ඒකට ගැළපෙන විදිහට වචන ටිකක් සකස් කරා.
ඒ වචන ටික සකස් කිරීම ඉතාමත්ම ගැළපිලා ගියා කියලා අහපු අය කිව්වා. සමාවෙන හමුදුරනේ මම පුංචි බදකිරීමක් කරන්නේ. ඔබ වහන්සේ මේ කතා කරන්නේ කලාකව්‍ය අධිපතිව හිටපු නිර්මාතෘ නිමල් පෙරේරා මහත්මයාගේ ඉල්ලීමක් ගැන. ඔහුගේ සිනමා නිර්මාණයකට ගීත රචනයක් කළා. ඔය ගීතය ඔබ වහන්සේ අතිම සඳහන් වුණා රටකින් රටකට සංක්‍රමණය වුණ පිරිසකගේ කතාව තමයි මේ ගීතයට ඇතුළත් වෙන්නේ කියලා. දැන් ඔය ගීතයට වචන හසුරුවනකොට මට මේ මීට කලින් දවසක වෙනත් කතිකාවකදී දැනගන්නට ලැබුණා සමහර වචන පිළිබඳව බොහෝසේ උනන්දු වෙන අය සමහර විට හිතුවක් කියලා මේ ওই ගීතේ එක තැනක කියවෙනවා මේ පරදේශය කියන වචනේ කියවෙනවා. පර කියන වචනේ අපි නරක වචනයක් හැටියට සාමාන්‍යයෙන් සඳහන් කරන්නේ නැහැ කොයිම අවස්ථාවක. මොකද පරදේශයක් කියනවා Tamanට අයිති නැති රටක්. එහෙම. එතකොට මේ ඒ වගේ වචන මොකද අපිට හුඟක් වෙලාවට ගීතයකදී ඇහෙන්නේ නැති වචන. හැබැයි හරි තීව්‍ර වචන. ඔබ වහන්සේ මේ පැත්තෙන් කතා කරොත් මේ ගීතය ගැන ඇත්තටම ඒක හරි වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ. මොකද පර කියන වචනේ නරකක් නෑ. හැබැයි සමහර තැන්වලට පාවිච්චි කරාම නරකක් තියෙනවා. ඒකේ බොහොම තීව්‍ර භාවයක් පේනවා. දැන් ගෑණිය කියන එකට පර කියලා දැම්මොත් මුලට එහෙම ඒකේ තියෙන බොහොම තීව්‍ර බවක් පේනවා. වචනේ තරම් හොඳ බවක් පේන්නේ නැහැ ඒකේ. නමුත් පර කියන එකේ වැරද්දක් නැහැ. පර සතු කියලා කියනවා අන්සතු පර සතු ධනෙ කියලා කියනවා අන්සතු ධනෙ කියන එකට. නමුත් ඒ තැනේ හැටියට ඒකේ බැරෑරුම්කමක් තියෙනවා. දැන් ওই ගීතේ ලියාගෙන යනකොට දැන් අපිට දැන් මෙයා කල්පනා කරන්නේ දැන් මෙහි රස්සාව කරන මිනිස්සයා මට ලංකාවේ ගෙවල් දොරවල් තිබුණා. ඉඩකඩම් තිබුණා. මට හොඳ රැකියාවක් තිබුණා. මම ඒ ඔක්කොම දාලා මෙහි ආවා. මෙහි ඇවිල්ලා දැන් මේකද කරන්නේ? දේ පාන්දර නැකිනවා මේ හිම ගොඩේ යනවා. ගිහිලා දුක් විඳිනවා අනිත් අය යටතේ වැඩ කරනවා. තම දිගටම වැඩ කරන්න ඕනේ. මේ තරම් මහන්සි වෙනකොට ඇතුළතින් එනවා පොඩි කේන්තියක් වගේ. මම මේ පරදේශයකට වෙලා අන්න එතෙන්දී තමයි මම මේ වචනේ දාලා තියෙන්නේ පරදේශයක රැඳී කියලා. ඒක ස්වාභාවිකම Tamanට ආපු වේගයක් ආවේගයක්. ඒ ආවේගය ප්‍රකාශ කරන තමයි වචන දාලා තියෙන්නේ. මම හිතන්නේ ශ්‍රී ලංකාවේ ඉඳලා කැනඩාවට එන වැඩි පිරිසක් මුලින්ම එන්නේ පන්සලට. ඉතින් මම හිතන්නේ හාමුදුරුවන්ට ඒ නිසාම වෙන්නේ නැති ඔවුන්ගේ හද ගැස්ම ওই තරම්ම තේරුම් ගන්නට පිළිවන්කම ලැබිලා තිබෙනවා. හාමුදුරුවනේ ඔය ගීතේ ලියුවේ බොහෝ කාලයකට පෙරනේ. අදත් කතාව ඒකමද ඔය එන ශ්‍රී ලාංකිකයන්. ඇත්ත වශයෙන්ම ඔය මේ බොහොම දිනෙක කල්පනා කරන එකක් තමයි බොහොම දෙනා කතා කරන අපි මේ අපේ ළමයි නිසා ආවා කොච්චර කරද අපි ලංකාවේ කොච්චර හොඳට හිටියද කියලා ලංකාව ගැන අගය කරනවා බොහොම. අදත් තියෙනවා ඒ තත්ත්වය. හැබැයි එහෙම එන ඔවුන් එහෙම පසුතැවුණු ඔවුන් පසු කාලීනව රට තුල ස්ථාවර වුණාට පස්සේ මම හිතන්නේ බොහොම සතුටින් කල් ගෙවනවා. මොකද කිසියම් මේ විධිමත් ක්‍රමයකට පරිපාලනය වෙන රටක් ඇතුලේ තමන්ගේ මනස නිරෝධ තියාගෙන වැඩ කරන්න පිළිබඳව උන් ආඩම්බර වෙනවා. ඒක හරි. ඒ කතාව හරි. මොකද ලංකාවේ තියෙන අර දේශපාලනික වාතාවරණයේ තියෙන අයහපත්කම නිසා රටේ හරිම සුසංගීත භාවයක් නැති නිසා මහජනයා ඉතින් ඒ විදිහට කල්පනා කරනවා මේවයි තියෙනවා නීතියක් තියෙනවා පිළිවෙලක් තියෙනවා. ඒ පිළිවෙලට අපිට හරි හම්බ කරගෙන ජීවත් වෙලා නිදහසේ ඉන්න පුළුවන් කියන හැඟීම තියෙනවා කාටත්. හමුදුරනේ අපි සක්මන් මළුවේ අවසානයේ සනිටුහන් කරන්න සූදානම් වෙන්නේ කාලය අනුව බැලුවොතින් අපේ හෝරාව අපට නොදැනුවත්වම ගෙවී ගොසින්. ඉතින් අද ආදරණීය මිතුරේනි අපේ සක්මන් මළුවට අපි බොහොම වෙහෙස මහන්සි වෙලා කාලයක ඉඳලා තමයි මේ අවස්ථාව යොදා ගන්නට අපි උත්සාහ කළේ. නමුත් අවසානයේ අපි අද ආඩම්බර වෙන උන්වහන්සේ වැඩම කර ගන්නට පිළිවන් වීම පිළිබඳව ටොරොන්ටෝ මහා විහාරාධිපති එවැගේම ශ්‍රී ලංකාවේ අහංගම ගොවියාපාන ජයසුමනාරාමාධිපති ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අහංගම රතනසිරි නායකහිමිපාණන් වහන්සේ තමයි අද සක්මන් මළුවට මේ වැඩම කොට සිටියේ. ඉතින් හාමුදුරනේ මේ අවසාන මොහොතේ අපි ඔබ වහන්සේට සමු දෙන්නට කලින් ඔබ වහන්සේට අපේ සවන ශ්‍රාවක ශ්‍රාවිකාවයන් වෙනුවෙන් යමක් සඳහන් කරන්නේ කියලා ඉල්ලීමක් කළොත්. සුනිල් මහත්තයෝ මේ මම බොහොම සතුටු වෙනවා මට මේ ආරාධනාව කිරීම ගැන විශේෂයෙන්ම සුනිමල් බාලසූරි මහත්මයාටත් වසන්ත ලංකාතිලක මහත්මයාටත් මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේක ආධ්‍යාත්මික ප්‍රගතිය සඳහා යොමු කරන එකක් නොවන නිසා ගිහි ජනතාවට කරන වැඩසටහනක් නිසා අපේ පැරණි සාහිත්‍ය කරුවෙක් ලියපු ප්‍රකාශයක්
එයා කියනවා සාහිත්‍ය සංගීත කලා විහීනා සාක්ෂාත් පශු පෘච්ඡ විශාන හීනා කියලා. ඒ කියන්නේ සාහිත්‍යයයි සංගීතයයි කලාවයි දන්නේ නැති මිනිස්සයා හරියට අන් දෙකයි වලිගය නැති ගෝණෙක් වගේ කියලා. ඒ නිසා මේ සාහිත්‍ය කියන එක වටිනවා, සංගීතයත් වටිනවා, කලාවත් වටිනවා. ඒවා හරි විදිහට පාවිච්චි කරන්න. සාහිත්‍යය තුලින් සමාජයක් හදන්න පුළුවන්. සාහිත්‍යයට අවශ්‍ය කරනවා සංගීතයක්. පද්‍යයක් රචනා කරනකොට ඒකට ගැළපෙන විදිහේ සංගීතය අවශ්‍ය කරනවා. ඒ නිසා මේ සාහිත්‍ය, සංගීතය, කලාව යහපත් පැත්තට යොමු කරගෙන ජීවිතය සකස් කරගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. එහෙමයි හාමුදුරනේ. මම හිතන්නේ අපි හැමෝටම හොඳ පණිවිඩයක්. ඒකමයි හාමුදුරනේ අපේ පරමාර්ථයත් සවන ගුවන්විදුලිය ඔස්සේ හැම විටම ශික්ෂණයක් ඇතිව, විනයක් ඇතිව අපේ සාර ධර්ම අපේකම රැකගනිමින් අපේ අය අතරට සංනිවේදනය කරන්නටයි අපි හැම විටම උත්සාහ කරන්නේ හැම අංශයකින්ම සවන ගුවන්විදුලිය ඇතුළත. ඉතින් අද අපට ලැබී තිබෙන කාලය හමාර වෙන ආදරණීය මිතුරු මිතුරියනි, ඔබ හැම දිනෙකටම ලබන්නා වූ සතිය සෝදායක සතියක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩසටහන ඉදිරිපත් කළ මම සුනිමල් බාලසූරිය, නිෂ්පාදනය කළේ සවන නියම වසන්ත ලංකාතිලකයන්. අපේ හාමුදුරනේ අවසාන වශයෙන් ඔබ වහන්සේගේ පාද නමස්කාර පූර්වකව අපි ඔබ වහන්සේට ස්තුතිය පිරිනමනවා මේ වැඩසටහනට සක්මන් මළුවට අද ගෙවදීම පිළිබඳව. දීගා තෙරුවන් සරණයි.
සවන සක්මන් මළුව මතකයේ දිගේ සිත කියවෙන හෝරාව. කැනඩාවේ සවන අන්තර්ජාල ගුවන්විදුලියේ වැඩක්.